අයිබෝවන් සුබුදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැයේ සමගින් අද දවසේ අපි කතා කරන්න සූදානම් වඩාත් වැදගත් මාතෘකාවක් පිළිබඳව. දැන් මේ දිනවල කොරෝනාව පිළිබඳව වැඩියෙන් කතා බහ සිද්ධ කරනවා. හැබැයි රටේ සංවර්ධනය ඉදිරියට ගලාගෙන යා යුතුමයි. ඒ නිසාවෙන් තමයි පසුගිය දවස් කිහිපයක ශ්‍රී ලංකාවේ ආයෝජන මේ සිද්ධ කිරීම පිළිබඳව ලොකුවට කතා බහක් ඇති වුණේ. ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ආයෝජන මේ සමුළුව මේ සංසදය මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔන්ලයින් ඔස්සේ පැවැත්වුණා. ආයෝජකයන් විශාල පිරිසක් විදේශගත ශ්‍රී ලාංකිකයන්, ඒ වගේම විදේශ රටවල සිටින ආයෝජකයන් බොහෝ පිරිසක් මීට සම්බන්ධ වුණා. ඒ වගේම වැදගත් කරුණු රැසක් මේ සමුළුව හරහා ලෝකයේම දැනුවත් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ තුලින් අපේ රටේ ආයෝජන වැඩි කිරීම තමයි අපේක්ෂාව වුණේ. මේ ආයෝජන සමුළුව පිළිබඳව රටේ ආයෝජන පිළිබඳව හත් දවසේදී කතා කරන්න සූදානම්. මේ සඳහා සුදුසුම කෙනාට අපි අද 7 වෙනි පැය මැදිරියට ආරාධනා කළා. එතුමන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමන් සංජය මොහොටාල මහත්මයා. සුබදෑසනක් ඔබට. සුබදෑසනක්. හොඳයි සංජය මහත්මයා, මේ දැන් ආරම්භයක් විදිහට අපි කතා කරමු ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ෆෝරම්. දැන් ගොඩක් අය මේ සමුළුව පවත්වනකොට කියපු දෙයක් තමයි මේ දැන් මේ කොරෝනා පවතින කාල සීමාවක්, රටම කොරෝනාවට බිලි වෙලා, රට විතරක් නෙවෙයි ලෝකයක් කොරෝනාවෙන් ගිලගෙන තියෙන මොහොතක්. මේ වගේ වෙලාවක ඇයි ආයෝජන සමුළුවක් අපිට? නාජිත්, හොඳ ප්‍රශ්නයක්. ඇතින් අර අපිටත් සාමාන්‍ය දෙයක් කතා කරනකොට බලන්න පුළුවන්නේ වීදුරුවක් බාගෙට පිරලාද බාගෙට හිස්ද කියලා. ඉතින් අර ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කතාවක් කිව්වනේ මොකක් හරි වැඩක් පටන් ගන්නවා නම් පේන බල ඉන්න එපා, මේ හොඳම වෙලාව මේ වෙලාව කියලා. ඉතින් ඇත්තටම එහෙම බැලුවොත් එහෙම ඉතින් මේ කොරෝනා කියන එක දැන් අපි ඊ අවුරුද්දෙත් මේ කොරෝනා කියන එක අත්විඳිනා. මේ අවුරුද්දෙත් අත්විඳගෙන යනවා රැල්ලකට පස්සේ රැල්ලකට. ඉතින් මේක තව ටික දවසක් යන්න පුළුවන් අපිත් එක්ක. ඒ කියන්නේ ලංකාව විතර නෙමෙයි ගෝලීයම වැක්සින් කරණය කරනකම් මේක යන්න පුළුවන්. ඉතින් එහෙම ගියා කියලා රටේ ප්‍රතිරූපය නැංවීම සඳහා සහ ඉන්වෙස්ටර්ස්ලා නැත්නම් ආයෝජකයන් වෙත රටේ අපි කරන දේ ගැන පණිවිඩයක් ගෙනියෑමට මුල ඉඳන්ම අපි කරන්න ඕනේ. මොකද ආයෝජකයෙක් කියන මිනිසෙක් එකපාර අපි කිව්වොත් උදේ නැගිටලා කියන්නේ ලංකාව කියන තැනට අපි ගිහලා ආයෝජන කරන්න ඕනේ කියලා. අපි ලංකාව කියන්නේ මොන වගේ ආයෝජන තෝතැන්නක්ද කියන පණිවිඩය අපි මුලින්ම සමාජගත කර නැත්නම් ඒගොල්ලන්ගේ හිතට දාන්න ඕනේ. ඊට පස්සේ අපි ඒගොල්ලත් එක්ක වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ එන ආයෝජනය ලංකාවට ගෙනාවොත් ඇයි වාසිදායක වෙන්නේ වෙන රටකට යනවට වඩා. ඊට පස්සේ ආයෝජනය අපි කන්වර්ට් කරගන්න ඕනේ ලංකාවට එන විදියට. ඊට පස්සේ ආවයින් පස්සේ මේ මිනිස්සුන්ට අවශ්‍ය විදියට ඒ කටයුතු ටික ඉක්මනට කරලා දෙන්න ඕනේ. ඉතින් ඔයකනම් අපේ යන ක්‍රියාවලිය නැත්නම් ක්‍රියාදාමය මේ වගේ සමුළුවක් තියලා අපි මොනවද පහුගිය අවුරුද්දේ කිරිලා තියෙන්නේ, මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ, මොනවද ඒ කිරීම තුළින් ලංකාවේ ඇතිවන ඔපචුනිටිස් නැත්නම් අවශ්‍ය, ඒ කියන්නේ අවකාශ, ආයෝජන අවකාශ, ඒක අපි මුලින්ම කතා කරන්න ඕනේ. ඒක කතා කරාම ආයෝජකයෝ තින්නෝනේ මේක එක જાතිය කට්ටිය. ඒ කියන්නේ ආයෝජකයෝ ඉන්නවා කලින් අර රිස්ක් එක නැත්නම් මොකද රිස්ක් අවදානමක් තිබුණත් අග්ගා ලැබිලා බලනවා මොකද ඔපචුනිටි එක හොඳයි, රිටර්න් එක හොඳයි. ඒකෙන්ද අපි ගිහලා ඉන්වෙස්ට් කරන්න බලනවා. සමහර ඉන්නෝ නෑ අපි පොඩ්ඩක් ඉමු අනිත් අය යනවා නම් අපි ආවිල්ලා ඉන්වෙස්ට් කරනවා. සමහර ඉන්නෝ නෑ ඔක්කොම ඉන්වෙස්ට් කරලා හදන්න ඊට පස්සේ අපි ආවිල්ලා ගන්නවා. ඔය තුන් ගොල්ලම ඉන්නවනේ. ඊට පස්සේ ස්ටොක් මාකට් එකට ආවිල්ලා කට්ටිය ඉන්වෙස්ට් කරනවා. ඉතින් ඔය වගේ කට්ටියට පණිවිඩේ අර අවදානම තිබුණත් හොඳ රිටර්න් එකක් තියෙන ඉන්වෙස්ට් කරන මිනිස්සයා දැන් උනත් බලලා කියනවා ඇත්තට මේ වැඩේ කෙරීගෙන යනවා. මේ තැන්වල හොඳයි. මේ වෙලාව තමයි හොඳම ඉන්වෙස්ට් කරන්න. අනිත් එක අනිත් කට්ටිය බලලා කියනවා රයිට් ලංකාව දැන් මේ වැඩේ කරනවා. තව ටිකක් බලමු. તો මාස 6කින් මේක වැඩි කරලා නම් මම එතකොට තීරණය ගන්නවා. ඊට පස්සේ අනිත් ඉම්පෝටන්ට් කාරණේ තමයි ලෝකේ පුරා තියෙන රිසර්ච් බැලුවම මේ අපි කියනවා මේ ඉන්වෙස්ටිං නැත්තම් ඉන්වෙස්ටිං into adversity. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන වෙලාවට ඉන්වෙස්ට් කරන රටවල් හරි කන්ට්‍රීස් තමයි ගොඩක් වෙලාවට අර මේ මොන හරි දැන් කොවිඩ් වගේ තියෙන කැලැමිටි එක නැත්තම් ප්‍රශ්නේ එළිය වුණාන් ප්‍රශ්නේ එළියට ආයන් පස්සේ හයි තොරණයකින් නැත්නම් වැඩිම තොරණයකින් දියුණු වෙන්නේ ඒ අර ප්‍රශ්නයක් තියෙන වෙලාවට සල්ලි ඉන්වෙස්ට් කරපු කම්පනීස් තමයි. ඉතින් ඒගොල්ලන්ටත් මෙතන හොඳ chance එකක් තියෙනවා ලංකාවේ විතර නෙමෙයි අනිත් තැන්වලත් තියෙනවා. ඉතින් ලංකාවේ අපි පුළුවන් නම් ඒ ටික මේ ගන්න බලන්න ඕනේ. ඉතින් ඒකයි මෙතන මේ වෙලාවේ මේක කරන්නේ
අරමුණ. හොඳයි. දැන් මේ කොවිඩ් තිබ්බේ නැත්තම් මේ දේ අර අපි දැන් සාමාන්‍යයෙන් සමුළුවක් කියලා කිව්වහම විශේෂ ස්ථානයක මේ ආයෝජකයන් බොහෝ පිරිසක් ඇවිල්ලා පවත්වන දෙයක් නේ. හැබැයි මේවර ඒ පහසුකම් හම්බුන්නේ නැහැ, අවස්ථාව හම්බුන්නේ නැහැ. මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් හරහා තමයි මේ සමුළුව පැවැත්වෙන්නේ. ඔව්. සමුළුවක් ඔන්ලයින් පැවැත්වීම තුළ ඒකේ සාර්ථකභාවයක් තියෙනවද? දැන් මෙවර සමුළුවට කී දෙනෙක් විතර සහභාගී වුණාද ඔබතුමන්ලට ලැබෙන තොරතුරු අනුව? ඕනාජිත් I think ඒකට ඉස්සෙල්ලා මම පොඩි පුරෝගතනයක් දෙන්නම් මොකද්ද මේ සමුළුව කොහොමද ආවේ කියලා. ඊට පස්සේ තේරෙයි මේ අර අහපු ප්‍රශ්නෙට කට්ටිය ආවද මේ කලින් සමුළුවක් ඉදිරි තිබුණාද කියලා. දැන් ඉස්සර සාමාන්‍යයෙන් සමුළු තිබුණේ අතෙන් චෝගම් වලින් පස්සේ වගේ සමුළු තිබුණේ එක්ක ආයෝජන මණ්ඩලයෙන් එකක් කරනවා. එහෙම නැත්නම් වාණිජ්‍ය මණ්ඩලයෙන් සමුළුවක් කරනවා. එහෙම නැත්නම් අපේ ස්ටොක් මාකට් එක කොටස් වෙළඳපොලෙන් ඒ රටවල් වලට ගිහිල්ලා වෙන වෙනම සමුළු තියෙනවා. කොටස් වෙළඳපොලට ගිහිල්ලා හොංකොං හරි සිංගප්පූර් හරි ඩුබායි හරි නැත්නම් ලන්ඩන් වගේ තැන් වලට ගිහිල්ලා ඇවිල්ලා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න කියලා සමුළු තියෙනවා. වාණිජ්‍ය මණ්ඩලෙන් තියෙනවා ලංකාවේ බිස්නස් කමියුනිටි එකට මෙහෙ එකක්. ඒ කියන්නේ චේම්බර් ඔෆ් කොමර්ස් ශ්‍රී ලංකා සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් එකේ මෙහෙ එකක් තියෙනවා. BOI එකෙන් අපි ඊට පස්සේ සමුළුත් සමහරවිට තියෙනවා රටවල් වලට සංචාරය කළත් තියෙනවා. හැබැයි මේ සමුළුව දැන් ඔන්ලයින් කරාට මේ තමයි පළවෙනි පාර මම හිතන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේ ආයෝජන මණ්ඩලේ සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් නැත්නම් වාණිජ්‍ය මණ්ඩලේ සහ ස්ටොක් එක්ස්චේන්ජ් එක කියන්නේ කොටස් වෙළඳපොළ ඔය තුනම එකතු වෙලා තමයි මේ සමුළුව කරේ. දැන් ඒකේ විශේෂත්වය තමයි නජිත්. එතකොට ලංකාවේ ආයෝජනය සඳහා වෙන්න පුළුවන් විදිය තුනයිනේ තියෙන්නේ. ඒකෝ අලුතෙන් ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් එකක් පටන් ගන්න පුළුවන් ආයෝජන මණ්ඩලය තුල. එහෙම නැත්නම් දැන් තියෙන කම්පැනි එකකින් චේම්බර් ඔෆ් කොමර්ස් එකේ ඉන්න කට්ටියත් එක්ක දැන් ඉන්න කම්පැනි එකක JV එකක් දාලා නැත්නම් ඒ කම්පැනි එකට ඩිරෙක්ට්ලි ඉන්වෙස්ට් කරන්න පුළුවන් ප්‍රයිවට් ඉක්විටි රයිට් හරි ඩෙට් කැපිටල් හරි මොකක්ද. එහෙම නැත්නම් ස්ටොක් මාකට් එකේ දැන්ට ලිස්ට් කරලා තියෙන කම්පැනි එකක් අපිට ජෝන් කිල්ස් හේමාස් ඒ වගේ බ්ලූ චිප් කම්පැනිස් කියලා කියනවනේ. ඒවට ඩිරෙක්ට්ලි ඉන්වෙස්ට් කරන්න පුළුවන්. එතකොට ඉන්වෙස්ටර් කවුරු වුණත් මේකෙදි අපි කතා කරනවා ලංකාවේ ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටිස් හොලිස්ටිකලි. ඒ කියන්නේ එක තලයකදී ඔක්කොම දේවල් මුලින් අගට කතා කරනවා. ඉතින් දැන් අපි නෝමලි සම්මන්ත්‍රණයක් තිබ්බම මිනිස්සු කට්ටිය ඇවිල්ලා කතා කරනවා. මේ සම්මන්ත්‍රණයේ අපි රාජ්‍ය සේවකයේ කට්ටිය, පෞද්ගලික සේවයේ කට්ටිය, පිටරට ඉඳලා ඇවිල්ලා මෙහි ඉන්වෙස්ට් කරපු කට්ටිය සහ මෙහි දැන්ට තියෙන ප්‍රොජෙක්ට්ස් කියන ඔය ඔක්කොම අපි කතා කරා. එතකොට අපි බැලුවොත් එහෙම පළවෙනි දවසේ කතාව පටන් ගත්ත ජනාධිපතිතුමා, දෙවෙනි දවසේ අගමැතිතුමා, තුන්වෙනි දවසේ නිවාඩ් කබ්බාල් ඇමතිතුමා. ඒ වගේම එතනදී අපි අවුට්ලයින් කරනවා මොනවද ලංකාවේ ඉදිරි ගමන. රයිට්. එතනින් කතා කරලා ඊළඟට අපි කතා කරනවා මොනවද පොලිසිස් කරන්න ඕනේ. රයිට්. ඒ කියන්නේ ease of doing business එකද, legal reform ද, ඒ කියන්නේ අධිකරණ පද්ධතිය නවීකරණය කිරීම ගැන කතා කරා. ඊළඟට එක එක සෙක්ටර්ස්, ඒ කියන්නේ අපි සෙක්ටර්ස් 5ක් ගැන කතා කරා. ඒක එක සෙක්ටර්ස් ගැන දීර්ඝ වශයෙන් කතා කරා මොකද්ද වෙන්නේ. ඊට පස්සේ සෙක්ටර් එකක ඇතුළට ගිහිල්ලා සංවාදයක් තිබුණා. අපේ නිලධාරීන්, ඒ කියන්නේ පොලිසි හදන කට්ටිය, නීති ව්‍යුහය හදන කට්ටිය, ඒ කියන්නේ ආණ්ඩුව පැත්තෙන්, ප්‍රයිවට් සෙක්ටර් එකේ කට්ටිය, BOI එකෙන් ඉන්වෙස්ටර්ස්ලා ඒ ගැන කතාවක් තිබුණා. කතිකාවක් තිබුණා. ඊළඟට දැන්ට ලංකාව ඉන්වෙස්ට් කරපු අය ඇවිල්ලා කිව්වා මෙන්න මේවයි අපි දැක්කේ ලංකාව ඉන්වෙස්ට් කරාම මෙන්න මේ වගේ මෙහෙම තිබුණා. මෙන්න මේවා වෙලා තියෙනවා. ඒකින්ද අපි දැන් මේ කරන වැඩේ තවත් ලේසි වෙලා තියෙනවා කියලා. ඊළඟට අපිට වෙනම තිබුණා අපි හැදුවා කොන්ෆරන්ස් රූම්ස් හැදුවා. ඒ කියන්නේ ඒකේ one on one discussion එකක් තියෙනවා. මේ නජිත් දැන් අපි මේ කරනවා වගේ. ඒ කියන්නේ මම ඉන්වෙස්ටර් කෙනෙක් නම්, මම ආයෝජකයෙක් නම්, මම නජිත්ගේ කම්පැනි ගැන මොන හරි දැනගෙන මට ඒකටම හරියට ආයෝජන කරන්න ඕන. මට පුළුවන් ඒ කාමරේ වෙලාව වෙන් කරගෙන වත් එක පැයක් හරි පැයකමාරක් හරි එකින් එක කතා කරලා අහන රයිට් ඔයාගේ කම්පැනියේ මොනවද අපිට කරන්න, මොනවද ඉන්වෙස්ට්මන්ට් ඔයා බලාපොරොත්තු වෙන්නේ, මොනවද ඉන්වෙස්ටර් කෙනෙකුට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ one on one sessions තිබුණා. ඊට අමතරව ලංකාවේ දැනට තියෙන ප්‍රොජෙක්ට්ස්, ලොකු ප්‍රොජෙක්ට්ස් 50ක් විතර අපි කතා කරා. සමහර ඒවා UDA එකේ, සමහර ඒවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ, සමහර ඒවා වෝටර් බෝඩ් එකේ. ඊට පස්සේ වෙනම ඩිරෙක්ට්ලි ඉන්වෙස්ට් කරන්න පුළුවන් ටුවරිසම් එක ගැන. ඒතර අපි සාමාන්‍ය සමුළුවක් ගත්තම ෆිසිකලි වෙන දේ අපි ඇත්තටම ඔන්ලයින් ගෙනිච්චා. සමහර ඒවා ෆිසිකලි වුණා. ඒ කියන්නේ මේ ලංකාවේ ආයෝජකයෝ හරි මෙහි ඉන්න කට්ටිය ෆිසිකලි එක කරන ගමන් අනිත් අයට ඔන්ලයින් ගෙනිච්චා. එතකොට මේකේ සාර්ථකත්වය ඇත්තටම අපිට මේ සාමාන්‍යයෙන් අපි කොන්ෆරන්ස් එකක් කළා මෙහෙට එන්න කිව්වා නම් එන ගානට වඩා වැඩි. දැන් අර මං කිව්වේ නජිත් සාමාන්‍ය සමුළුවක්. සාමාන්‍ය සමුළුවක් තිබ්බොත් එතකොට ලංකාවට එන කට්ටිය, එන්න පුළුවන් කට්ටිය ඒ වගේ ටික දෙනකොට විතරනේ. දැන් මේක අපි ඔන්ලයින් කරපු එකේ වාසිය උනේ අපිට ඇත්තටම ආයෝජකයන් 1800ක්
විතර සම්බන්ධ වුණා 2000කට කිට්ටු වෙන්න. ඒකෙන් ප්‍රධාන පෙළ ආයෝජකයෙක් හිටියා අපිට 1000ක 1200. ඊට අමතරව මේක නරඹන්න ඔන්ලයින් විතරක් රෙජිස්ටර් වෙලා හිටියා තව 4000ක් විතර. ඒ වුණාට අපි ඊට පස්සේ මේක ලංකාවේ ඔඩියන්ස් එකට සහ අනිත් අයට අපි YouTube වලින් ස්ට්‍රීම් කරා. ඊට පස්සේ TV channels වල දෙක තුනක දැම්මා. එතකොට ඊට පස්සේ තාමත් කට්ටිය දැන් උනත් වෙබ්සයිට් එකට ගියොත් invest-srilanka.lk ඒකේ ප්‍රොසීඩින්ග්ස් වලට ගියාම ඒ කරපු කතා ටික ඔක්කොම එකින් එක නරඹන්න පුළුවන්. ඕන වෙලාවට ගිහලා බලන්න පුළුවන්. ඒතකොට ඒ වාසිය තියෙන අර ෆිසිකල් කොන්ෆරන්ස් එක බන එදායින් ඉවරයි. ඊට පස්සේ අර කන්ටෙන්ට් එක නැහැ. දැන් මේකේ තියෙන ඔය කන්ටෙන්ට් එක බලලා හැමෝටම මේ වෙන්න පුළුවන්. ඉතින් ඒකේ අනිත් වාසිය උනේ අපිට රටවල් 80කින් කට්ටිය මේකට සම්බන්ධ වුණා. ඉතින් ඒකේ මොකක් හෝ පැහැදීමක් ලංකාව ගැන රටවල් 80කට එකපාර ගෙනියන්නයි 6000කට වඩා වැඩි ප්‍රමාණයක් නරඹූ හෝ ආයෝජකයන් වෙත ඒ පණිවිඩය ගෙනියන්න අපිට මේක ෆිසිකලි කරා නම් අපිට රටවල් 80ටම යන්නත් බෑ. පැහැදිලි. එහෙම කළා වෙන වෙනම සමුළු තිබ්බනම් එතන වියදමත් ගොඩක් වැඩි. ඉතින් මේ පැත්තෙන් බලුවම ඇත්තට මම හිතනවා සෑහෙන සාර්ථකයි කියලා. මොකද මේ ඇවිල්ලා ගමනක මූලාම්බරම්භයක් නෙමෙයි. අපි ගමන යන ගමන් අපි කියනවා මෙන්න මේ ටික දැන් කරලා තියෙනවා. මේ ටික අපි කරනවා. මෙන්න මෙතනට තමයි අපි මේ දවසේ ඉන්නේ. ඒතර අපිට මේක දිගටම ගෙනියන්න පුළුවන් ඩිස්කෂන් එකක්. හොඳයි. ඔය සමුළු අතරතුරදී අපි දැක්ක දැන් ආරම්භයේ සනිට හඳුන්නේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ඒ විශේෂ ආමන්ත්‍රණයත් එක්ක ආයෝජකින්ට ආරාධනා කළා එතුමා අපේ රටේ ආයෝජනය කරන්න එන්න කියලා. ඒ වගේම එතුමන්ගේ කතාවේදී අපි දැකපු දෙයක් තමයි සංවර්ධන දශකයක් අවුරුදු 10ක් දිගට විහිදෙන මහ සැලැස්මක් ජනාධිපතිතුමන් ඉදිරිපත් කළා. අපේ රටේ දල ජාතික ඒකපුද්ගල දල ජාතික නිෂ්පාදිතය අවුරුදු 10කින් දෙගුණයක් කරන්න තමයි ජනාධිපතිතුමන්ගේ අපේක්ෂාව. ඔබතුමන්ගේ කතාවෙත් මේ පිළිබඳව සටහන් වෙලා තිබ්බා. මොකද්ද මේ යන්න හදන මග? ඔව් නංජිත් I think මේ අපි එකට ප්‍රවේශයක් ගත්තොත් අපි බලමු රට කොතනද ඉන්නේ කියලා. ඇත්තටම රට අපි ඉන්නේ බොහොම හොඳ සහ තීරණාත්මක තැනක. මොකද හොඳ කියන්නේ මම මේ යුද්ධ තිබුණත් යුද්ධ නැති වුණත් පහුගිය අවුරුදු දෙක තුනේ අපේ growth එක slow වුණත් අපි සාමාන්‍යයෙන් 5% විතර GDP growth එකක් නැත්නම් දලදේශීය ජාතික නිෂ්පාදනයේ growth rate එක 5% විතර තිබුණා. දැන් අපි ඔහොම දියුණු වෙලා ඇවිල්ලා යුද්ධෙන් පස්සේ අපි ඩොලර් 4000 වගේ තමයි ඉන්නේ. දැන් මේ ඩොලර් 4000 5000 වගේ කාලෙදී තමයි මේ රටවල් වලට ප්‍රතිපත්තිමය රීතින්ක් එකක් ඇත්තටම අවශ්‍යයි. මොකද ඒ වුණාම තමයි රටවල් ඉක්මනටම ත්වරණයකින් දියුණු වෙන්නේ. අපි බලුවොත් තායිවානේ බලුවොත් 89 90 ඒ හරිය තමයි තිබුණේ. අර ඔබතුමන් කියන කාරණා බොහොම වැදගත්. දැන් අපි බැලුවොත් එහෙම සංජය මහත්මයා දැන් මේ පහුගිය රජයේ 2015ට කලින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සමයේදී තමයි කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව කතාබහට ලක් වෙන්නේ. දැන් ඒ හැදෙන්න පටන් ගත්ත දේ හැදීගෙන ගියා නම් මෙලහකට වරාය නගරේ සම්පූර්ණ වෙලා. හැබැයි රජය වෙනස් වෙලා ප්‍රතිපත්ති වෙනස් වෙලා මේ දේවල් කොහොමද ආයෝජකයෝ දරාගන්නේ? දැන් ඔබතුමන් ඔය කියන වගේ ප්‍රතිපත්ති බොහොම වැදගත්. දැන් ආයෝජනයක් කරන්න එනකොට උන්ට අර රටේ දේශපාලන ස්ථාවර භාවයත් බොහොම වැදගත්. ඒක ඇත්තරම දැන් මමත් රටවල් බර ගානක ඉස්සර ලංකාවට එන්න ඉස්සෙල්ලා වැඩ කරාම ඒ policy consistency එක නැත්නම් investment threshold ඒ කියන්නේ direction එක විදියට තිබීම සෑහෙන වටිනවා. දැන් අපි එක උදාහරණයක් ගත්තොත් එහෙම සිංගප්පූරුව අපි ගොඩක් වෙලාවට සිංගප්පූරුව ගැන කතා කරනවා. ඒ රටේ තියෙන එක වාසියක් තමයි මේ policy consistency එක development agenda එක. මම එක උදාහරණයක් කරන්නම්. මම හේදී වැඩ කරා අලුතෙන් වරායක් හැදීම ගැන 2009. ඒක කතා කළා ඊට පස්සේ ඒක කැබිනට් එක වල ගිහිල්ලා ඒක ඩිසයිඩ් කරා. 2009 මේ අර ලීමන් ක්‍රයිසිස් එක නැත්තම් කොටස් වෙළඳ පොළ කඩා වැටෙන කාලේ කරපු වෙච්ච දෙයක්. ඒකේකුල කතා කරේ 2027 2030 දී අපි මේක කොහොමද කරන්නේ කියලා. ඒතකොට ඒ වගේ දිගට ප්ලෑන් කරලා ඒක කරා. එතකොට දැන් ලංකාවෙත් ඒ වගේ අපිට ඇත්තටම ඩිරෙක්ෂන් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ කොහෙටද අපි යන්නේ? අවුරුදු 5ට යන්නේ කොහෙද? 10ට යන්නේ කොහෙද? 15ට යන්නේ කොහෙද කියන එක අවශ්‍යයි. අපි අවුරුදු 15 දී මොන වගේ රටක්ද ඕනේ කියලා අවශ්‍යයි. ඒ අතරතුරේ එහා දේශපාලන වශයෙන් එහා මෙහා කට්ටිය මේව කරන්න පුළුවන්. හැබැයි මේ ගමන අපි කන්සිස්ටන්ට් තියෙන තරමට තමයි අපි ලංකාව ඇත්තටම ඉස්සරහට යන්නේ. පැහැදිලි. දැන් අර අපි දකින දැන් අවුරුද්දක් පාසා විවිධ රජයන් බලයටපත් වුනහම ඔවුන් විවිධ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. හැබැයි මේක සංජය මහත්මයා අපිට ස්ථාවර කරගන්න බැයිද? දැන් ආයෝජන මණ්ඩලයට හරි දායකත්වයක් දෙන්න බැයිද? අපේ රටේ ප්‍රතිපත්ති ටික හරි සංවර්ධනයෙන් ආයෝජනයේ පැත්තෙන් ඉස්සරහට යන්න ඕන විදිහ එක විදිහට තියාගන්න.
ඒකට විදි දෙකක් නජිත් බලන්න පුළුවන්. එකක් තමයි ප්ලෑනින් පැත්තෙන්. දෙවනි එක පැත්තෙන් තමයි අර අවශ්‍ය දේවල් පටන් ගැනීම. නාද පෝච්චිටි ගත්තොත් එහෙම දැන් නජිත් ඇහුවා ඒක පටන් ගත්ත 2014 පරක්කු වුණා කියලා. යම් හේතුවලදී පහුගිය ආණ්ඩුවෙන් ඒක මේව පරක්කු වුණා. ඒක කිව්වා නෑ ඒක හරි විදියට කරන්න ඕනේ. හරි හෝ මම හරියටම ෆුල් ඩීටේල්ස් නැහැ. ඒක කිව්වා මේ මොකද්ද මේ පරිසර අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒක කරලා ඉවරලා ඊට පස්සේ ආයෙ පටන් ගත්තා. ඒකෙන් ඇත්තටම හරි ටික කරන වෙලා තිබුණා නම් සමහරට ඉක්මනට වැඩේ වෙන්න පුළුවන්. අර වැඩේ කන්සිස්ටන්ස්ලි සහ එෆිෂන්ට්ලි වෙන එක තමයි අවශ්‍ය. එතකොට ඒ රාමුව තමයි දැන් මේ ඇත්තටම මේකෙත් මම කතා කරේ කොහොමද මේ ග්‍රෝත් දශකේ එනවා නම් මොන පැතිද අපි ඇත්තටම බලලා දියුණු කරන්න ඕනේ කියන එක. මොකද මේ ආර්ථිකයක් කියන එක අපි හිතමු මේ ටේබල් ක්ලොත් එකක් නැත්නම් මේ මේසරෙද්දක් කියලා. ඒතර මේක දියුණු කරනකොට මේ මුළු ඔක්කොම උස්සන්න ඕනේ නැහැ. අපි තනකින් අල්ලලා මෙහෙම ඉස්සුවම ඒක වටේ තියෙන ඉන්ඩස්ට්‍රීස් ටිකයි ඒකට අවශ්‍ය නොලෙජ් එකයි ඒ කියන්නේ ඒ ටික ඔක්කොම දියුණු වෙනවා. එහෙම දියුණු කරාම එහෙමත් පස් හය තැනක් ගත්තම අනිත් ටික ඉබේට මිස් වෙනවා. අන්න එතනට තමයි අපි යන්න ඕනේ. ඉතින් ඒක තමයි අර පොලිසි අවුට්ලයින් එක කරන්න ඕනේ. දැන් මම ආයි කලින් කතා කරන තැනට આવොත් යුද්ධ කාලේ වුණත් පහුණත් අවුරුදු 10ක් අපි දියුණු වුණා. ඊට පස්සේ අපි බැලුවොත් අපිට තමයි මේ ඒරියා එක මේ පත්තේ සවුත් ඒෂියා කියන මේ දකුණු ආසියාවේ කලාපේ හොඳම ටැලන්ට් පූල් එක තියෙනවා. අපේ සාක්ෂරතාව තරුණයන් අතර 100%ක් ඕල්මෝස්ට්. ඒගොල්ලන් ටෙක්නොලොජි සාක්ෂරතාව 146, ඉතින් 150ට ඔන්න මෙන්න තියෙනවා. කම්පියුටර් සාක්ෂරතාවය 30%ක්. ඔය වගේ හොඳ ටැලන්ට් පූල් එකක් වෙන කොහෙවත් නැහැ. ඊට අමතරව අපේ පඩි ගෙවන ප්‍රමාණය බැලුවොත් අපේ ප්‍රොඩක්ටිවිටි ඇඩ්ජස්ටඩ්, ඒ කියන්නේ අපි කරන කාර්යයෙන් කොච්චර අවුට්කම් එකක් එනවද කියලා ප්‍රොඩක්ටිවිටි ඇඩ්ජස්ටඩ් සැලරි එක බැලුවොත් අපි one of the best competitor. ඒ කියන්නේ අපි තමයි හොඳම. අපේ සැලරිස් උත් එහෙම ලොකුවට යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. කොළඹ නගරේ ගත්තොත් අපි අවුරුද්දක් පාසා පහුගිය අවුරුදු විශාල ප්‍රමාණයක හොඳටම ජීවත් වෙන්න පුළුවන් නගරය number 1 city to live in කියලා මේවා කරලා තියෙනවා. ඉතින් ටුවරිසම් පැත්තේ බැලුවම ඉතින් අපිට කොච්චරක් හැම වෙලේම අවෝඩ්ස් හම්බෙනවනේ. හොඳම දූපත යන්න අරවා මේවා කියලා. ඉතින් එහෙම බැලුවොත් අපිට මොන ප්‍රශ්න තිබුණත් අපි දියුණු වෙලා තියෙනවා. අපිට හොඳ ටැලන්ට් පූල් එකක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රම බලකායනේ උපරිම වටින්නේ. අපිට ඉන්න පුළුවන් හොඳ කොළඹ නගරයක් තියෙනවා. කොළඹ අලංකරණය, කොළඹ වැඩ වෙන ටික අලුතෙන් වෙන එක තියෙනවා. හොඳට ජීවත් වෙන්න පුළුවන් රටක් තියෙනවා. right? ඒ දැන් යටිතල ටික තියෙනවා. ඊට පස්සේ ලංකාවේ බැලුවොත් ඉලෙක්ට්‍රිසිටි කොස්ට් එක ලංකාවේ තමයි අඩුම. ජෙට්‍රෝ කියන්නේ ජපානයේ ජෙට්‍රෝ ආයතනයෙන් කරපු මේක බැලුවම ලංකාවේ තමයි ඉලෙක්ට්‍රිසිටි කොස්ට් එක අඩුම මේ හැම රටේම. ඊළඟට දැන් බැලුවොත් අනිත් ඒවා ease of doing business companies අරින එක ඒ වගේ වැඩ ටික බැලුවොත් අපි හොඳම කියන්නේ නැහැ. තව ගොඩාක් ඉස්සරහට යන්න තියෙනවා. අපි සාපේක්ෂව අනිත් රටවල් වලට සාපේක්ෂව මේ සවුත් දකුණු ආසියාවේ තියෙන රටවල් වලට සාපේක්ෂව අපි හොඳයි. හැබැයි තව ඉස්සරහට යන්න ඕනේ. හොඳ ලෝකයේ හැටියට. ඔය ඉස්සරහට යන ගමනේදී අර දැන් විවිධ ක්ෂේත්‍ර වලින් ඉස්සරහට දියුණු වෙන්නේ කොහොමද? අර ඔබතුමන් සතු මං හිතන්නේ සටහනකුත් තිබ්බා මේ ඔය විදිහටද ඉදිරි අවුරුදු 10 සැලසුම් කරලා තියෙන කියන කාරණාව. ඔව් එතකොට අපි බැලුවොත් එහෙම දැන් ඉතින් ජනාධිපතිතුමත් සෞභාග්‍ය දැක්ම යටතේ කතා කරපු දෙයක් තමයි කොහොමද අර ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඒක තමයි නජිත් මමත් කිව්වේ අර 4000 දී හරි පොලිසිස් ටික දැම්මොත් තමයි තොරණය වැඩි වෙලා ඉක්මනින් රටක් දියුණු වෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම අපේ අභිප්‍රාය දැන්ට තියෙන ඒක පුදුල ජාතික නිෂ්පාදනය 4000 ඉඳන් 8000ට ගෙනියන්න නම් අපි තුමේ ඒක අපි විෂන් එක කියලා ගමුකෝ. ඊට පස්සේ අපි කිව්වා අර මේසරෙද්ද වගේ උස්සන තැන් කීපයක් තියෙනවා. ඒතර එහෙම බැලුවොත් අපි හිතනවා සෙක්ටර්ස් 6ක් තියෙනවා අපිට ඉස්සරහට ගෙනියන්න ඕන. ඒ සෙක්ටර්ස් 6න් අපි මුලින්ම පටන් ගන්න එක තමයි මේ අපි කියනවා මැනුෆැක්චරින්. මැනුෆැක්චරින් ගත්තම ටුඩේ අද ලංකාවේ 78න් විවෘත ආර්ථිකය ගෙනාවෙන් පස්සේ දැන්ට BY කම්පනි 2500කට කිට්ටු වෙන තියෙනවා එක එක විදිහ. ඒ වයින් 1200ක් විතරම තියෙන්නේ මේ විදේශ ආයෝජනයෙන් මෙහි හදපු කම්පනිස්. ඒ කියන්නේ මයිනොරිටි හරිය නැත්නම් ෆුලි ඕන් විදේශ ආයතන. ඉතින් අපි මේ මැනුෆැක්චරින් බේස් එකෙන් තමයි අපේ ලංකාවේ එක්ස්පෝර්ට් කරන එක. කියන්නේ අපි කියනවා ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝර්ට්ස් නැත්නම් බාණ්ඩ එක්ස්පෝර්ට් වලින් 85ක් විතර එන්නේ අපේ මේ BY කම්පනිස් වලින්. ඒ කියන්නේ දැනටම නිෂ්පාදන තෝතැන්නක් වෙලා තියෙන්නේ. එතනින් බැලුවම අපි දැන් බලන්න ඕනේ 78 ඉඳන් අද වෙනකම් බැලුවොත් නැජිත් අපිට තියෙන නිෂ්පාදන පැත්තෙන් ඩොලර් බිලියනයක වර්ටිකල්ස් කියන්නේ බිලියනයක් එක්ස්පෝර්ට් කරන ක්ෂේත්‍ර බොහොම ටිකයි තියෙන්නේ.
ඇඟලු කර්මාන්තය තියෙනවා බිලියන 5මාරක්. ඒකෙත් බිලියන 3ක් විතර ආපහු ගෙනල්ලා තමයි ඊටු ටික යවන්නේ. 2මාරක් විතර ගෙනල්ලා තමයි යවන්නේ. ඊට අමතරව රබර් තියෙනවා බිලියන 1කට කිට්ටු වෙන යන්තම්. අනිත් තේ ටික ඔක්කොම කෘෂි අපනයන ටික දැම්මොත් තව බිලියනක් තියෙනවා. ඒ වුණාට අපි ගාව වෙන බිලියන් ඩොලර් වර්ටිකල්ස් නැහැ. දැන් අපිට ඉස්සරහට අවුරුදු 10ක් හිතන්න ඕන නම් මොනවද අපි බිලියන් ඩොලර්ස් වර්ටිකල් කියලා ගන්න පුළුවන්. එකක් තමයි අපිට ඖෂධ පැත්තේ. මොකද දැන්ටම ඩොලර් මිලියන 600ක් 800ක් අතර වගේ ඖෂධ මේ වෙනවා. 80කට කිට්ටු වෙන පිටරටින් ගේනවා. අපිට අඩු ගානේ ඒකෙන් ටිකක් හරි මෙහි හදාගන්න ගමන් පිටරට යවන්න පුළුවන් නම් මම හිතන්නේ දැන් ළඟදී රූපවාහිනියෙම කතා කරා මේ රූපවාහිනී නාලිකාවල එහෙම කතා කරා අර අපේ කැන්ඩි සෝන් එකේ නැත්නම් මහනුවර සෝන් එකේ තියෙන සේලයින් හදන කම්පනියක් ගන්න. ඒ කම්පනිය මාස 3න් ලංකාවේ නිෂ්පාදනය හදලා ඊටු ටික පිටරට යවනවා. ඒ වගේ බිස්නස් වලට යන්න ඕනේ. ඒතකොට ඖෂධ නිෂ්පාදනය එක ජාතික ප්‍රතිපත්තියක් වත්තේට අපි ගත්ත තීරණය. ඒ කියන්නේ බැසිල් අමතුමත් එක්ක ආර්ථික ප්‍රවර්ධන සහ මේ දරිද්‍ර අදුරලීමේ කමිටුවේ අපි කතා කළා. මොන වගේ අර සෙක්ටර්ස් අපි කතා ඕනේ කියලා කතාවම කතිකාවක් ආවම BOI එක EDB එක SPC SPMC NMRA අපි ඔක්කොම එකතු වෙලා කතා කරේ රයිට් මේ ඖෂධ වල පටන් ගමු. එතකොට එක ලොකු සෝන් එකක් එනවා හම්බන්තොට. හොරණ එනවා තව පොඩි එකක්. තව ඊට පස්සේ ඔයා මඩුවේ එනවා අපි ගමට දුරට ගෙනියන්න පුළුවන් විදියට ඒ තුන අපි හදාගෙන යනවා. දැන් හම්බන්තොට සෝන් එක almost complete. ඊළඟට අපි බැලුවා දැන් ඇපරල් කතාව. දැන් මේ අපි 1960 විතර ඉඳන්ම මේ පිටරට යවනවා ඇඟලු. ඒ වුණාට විජේනකරත් කුවිනි කපුකටකට හිටියේ. ඔව්. ඒ වුණාට අපිට අවශ්‍ය මේ රෙදි ගොඩාක් අපි තාම පිටින් ගේනවා. මම කියන්නේ ලංකාවේ මේ කපුවවන් යන්න කියලා. මොකද ඒකට සෑහෙන ඉඩ ප්‍රමාණයක් ඕනේ. අපේ තියෙන ඉඩම් වලින් බැලුවම ඊට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හැබැයි මේ රෙද්ද ගෙනල්ලා ඩයි කළා, print කළා ඒ ටික කරගන්න පුළුවන් නම් එතනත් අර අගේ යුතු කිරීම 30ක් 40ක් තියෙනවා. එතකොට අර ඩොලර් බිලියන් 2.5ක් විතර මම කියනවා කිව්වේ. එතනින් බිලියනයක් දක්වා අඩු කරන මිලියන 500 නම් බිලියනයක් විතර ලංකාවේ හදාගත්තොත් ඒකේ වැලියු ඇඩිෂන් එක 30ක් නම් එතන ඒ සල්ලි ටිකත් ඉතුරු වෙනවා මිනිසුන් රස්සාවල් හම්බ වෙනවා මෙහි ලොජිස්ටික්ස් වලට ෂිපින් වලට අරවට මේවා ආවම ලංකාවට ආර්ථිකය නැග්මක් වෙනවා. හොඳ අපිට මොහොතක් දෙන්න අපි තවත් කතා කරන්න සූදානම් තව බොහෝ ක්ෂේත්‍රයන් තියෙනවා. ඔබතුමන් සඳහන් කරන දේ රටක් විදිහට ඉස්සරහට යනකොට හැම පැත්තකින්ම ඉස්සරහට යන්න පුළුවන් නම් බොහොම වටිනවා. අපි කතා කරමු විරාමයක් කරලා. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් ඉදිරි අවුරුදු 10ක කාලය තුල ආයෝජනයේ පැත්තෙන් අපේ රට ඉස්සරහට යන්නේ කොහොමද ඒ ගැන කතා කළේ අපිත් එක්ක ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමන් සංජය මොහොට්ටාල මහත්මයා ඉන්නවා. අර ඔබතුමන් කියපු කාරණාව දැන් බොහෝ වෙලාවට අපනයන ඉලක්ක කරගෙන මේ නිෂ්පාදන සිද්ධ කිරීම තමයි වැඩි වශයෙන් සිද්ධ කරන්න ඕනේ දැන් ඉදිරි ගත වෙන කාල සීමාව තුල. තව මොනවාද විශේෂයෙන් අවධානයට ලක් වෙච්ච ක්ෂේත්‍ර? එතකොට අපි දෙවනියට බැලුවොත් එහෙම සේවා ක්ෂේත්‍රය සේවා ශාස්ත්‍රය අපි ඇත්තටම අමතක කරන්න බෑ. මොකද අපිත් විෂන් එකක් තියෙනවා රට ඩබල් වෙනකොට දැන් සමහරට මම ගොවිතැන් කරාට මගේ පුතෙක් දුවෙක් ගොවිතැන් කරන්න කැමති නැක නැති වෙයි. ඒ කියන්නේ ගොවිතැනින් කොච්චර සල්ලි හෙව්වත් right සමහරට ඒ ආකල්ප හැටියට. ඉතින් අපිට බැලුවොත් එහෙම ICT සෙක්ටර් එක නැත්නම් ටෙක්නොලොජි සෙක්ටර් එක තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපිට සෑහෙන ඔපචුනිටි එකක් තියෙනවා. එතකොට මොකද මේ වසංගත කාලෙත් ඒකට ඇත්තටම ලොකු රුකුලක් වුණා. මොකද ගොඩක් අය ගෙදර ඉඳන් වැඩ කරන්න පුරුදු වුණා. ඉතින් ඇමරිකාවේ ගෙදර ඉඳන් වැඩ කරනවා නම් ඒක මෙහි ඉඳන් වුණත් කරන්න පුළුවන්. ලොකු වෙනසක් නැහැ නේ. ඒතකොට අපි දැක්කා මේ ගොඩාක් තරුණ අයට පිටරටින් ඩිරෙක්ට් ජොබ්ස් ඇවිල්ලා ඒගොල්ලෝ ඒක පටන් ගන්න තේරුණා. ඒතකොට ඇත්තටම දැන් බැලුවොත් එහෙම ලංකාවේ හදන අපි ලියන මෘදාංක වලින් මේ ගොඩාක් ස්ටොක් මාකට්ස් එහෙම නැත්නම් මේ කොටස් වෙළඳ පොළවල් දුවනවා. ලන්ඩන් ස්ටොක් මාකට් එක දුවන්නේ ලංකාවේ හදපු කෝඩ්ස් වල. ඒ වගේම එයාලයින්ස් රන් කරනවා අපේ කෝඩ් වල. තීම් පාර්ක්ස්, බැංකු, බෝඩ් රූම් එකේ අරම. ඉතින් මේ පැත්තෙන් බැලුවම ඇත්තටම අපි අර ICT පැත්තෙන් කියන island of ingenuity කියලා. ඇත්තටම අපි සෑහෙන සමර්ථයක් තියෙන ওই පැත්තේ. ඉතින් අපිට ඇත්තටම බලන්න ඕනේ කොහොමද ඒකට අවශ්‍ය තොරණේ ලබා දෙන්නේ කියලා. දැන් අපි බිලියන 1.5 බිලියන 1.7ක් විතර කරනවා. අපි මේක දෙගුණය කරනවද ඊටත් වඩා යන්න පුළුවන්. මම හිතන්නේ දෙගුණය කිරීම ලේසි කියන්නේ අල්ලගන්න කියන්නේ පහසුවෙන් ඉලක්කයක්. බට හැබැයි ඊට වඩා යන එක තමයි ඇත්තටම ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය බලුවොත් දැන් අපි කතා කරොත් එහෙම ඉලක්කයක් දෙන එක නෙමෙයි. නජිත් වැඩි. අපි ඒකට මොනවද අවශ්‍ය නෛතිමීය රාමුව හදලා තියෙන්නේ කොහොමද කියන එකයි තේරුම් කරලා දෙන්න ඕනේ. ඒතර බැලුවොත් අපි මුලින්ම පටන් ගත්ත ආගම ආණ්ඩුවෙන් කියලා තියෙනවා මේක අපිට ත්‍රස් සෙක්ටර් එකක්. ඒකින්ද ඉන්කම් ටැක්ස් 0.
ඒ කියන්නේ ආයෙතකොට කාට හරි ලාභයක් තියෙනවා ලාභාංශයක් තියෙනවා ඒක ආයෙ ආයෝජනය කර මේක දිනු කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඒකට අවශ්‍ය ශ්‍රම බලකාය. ඉතින් එහෙම බැලුවොත් එහෙම අපිට මේ කොවිඩ් එකත් අර බ්ලෙසිං ඉන් ඩිස්ගයිස් වුණා. මොකද ඇත්තටම අපි ගොඩාක් දේවල් ඔන්ලයින් දාලා ඔන්ලයින් උගන්වන්න පුරුදු වෙනවා. දැන් අලුතෙන් ඇප් එකක් එනවා ඔක්කොම ස්කෝලවලට Zoom වගේ තාක්ෂණයකින් ඔන්ලයින් විදියට ෆ්‍රී ඩේටාත් එක්ක වැඩ කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් යුනිවර්සිටිස් වල තියෙන සීට්ස් ගාන එහෙම නැත්නම් පුටු ගාන නැත්නම් ඇතුළත් කරගන්න ප්‍රමාණය වැඩි කරා. ඕපන් යුනිවර්සිටි එක වගේ වෙන් අලුත් කෝසස් ඉෂු කරා. ඊට පස්සේ මොරටුව අර කොළඹ වගේ හොඳ යුනිවර්සිටිස් වලින් කරන සමහර විෂය ධාරාවන් ඔන්ලයින් දාලා තියෙනවා. මොකද කම්පියුටර් කියන එකක් සමහරවිට ඇක්සස් එක තියෙනවා නම් තනියෙන් ඉගෙන ගන්නත් පුළුවන් දෙයක්. right ඊට පස්සේ ඩිප්ලෝමා වගේ තියෙනවා. ඊළඟට අපි ආයෝජන මණ්ඩලයෙන් HCL වගේ කම්පනීස් ඒගොල්ලෝ තාම අපි ඒගොල්ලන්ට ෆැසිලිටිස් දුන්නා. මොකද ඒගොල්ලෝ කරන්නේ O level හරි A level O level ඉවර කළා A level නොවන හරි A level ඉවර කළා යුනිවර්සිටි කර නොවන කට්ටිය වරගෙන ඒගොල්ලෝ පුහුණු කළා. ඒගොල්ලන්ට ඩිප්ලෝමා එකක් දීලා ඊට පස්සේ යුනිවර්සිටි ඩිග්‍රී එකක් දක්වා ඉගෙන ගන්න වැඩ කරන ගම ඉගෙන ගන්න. ඒකෙන් රුකුලකුත් දෙනවා. ඒ කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් සහනදායක මිලකට. ඒ ඔක්කොම වෙන්නේ අර ටැලන්ට් පූල් එක වැඩි වෙන එක. අපිට ඇත්තටම ටැලන්ට් පූල් එක ඩබල් ට්‍රිපල් කරගන්න ඕනේ මේ වෙන්නේ. එතකොට දැන් මේ ICT එක ගැන හැමෝටම පොඩි මේකක් කරොත් දැන් අපි සමහරට ආයෝජන ගැන අහුවමත් නජිත් හැමෝම අහන්නේ FDI කීයක් ආවද කියලා. දැන් තේරුම් නොගෙන දේ තමයි අපි තුම FDI මං හිතමු ඩොලර් මිලියන 100ක් ඇවිල්ලා ඩොලර් මිලියන 100ක් එක්ස්පෝර්ට් කරන්න කම්පනියක් දැම්මොත් මෙහෙ. ඒකට මගේ එක්ස්පෝර්ට් නැත්තම් අපනයනය ඩොලර් මිලියන 100ක් කියලා මේව කරනවා. ආයෝජනය ඩොලර් මිලියන 100ක් ආව කියලා. හැබැයි ඩොලර් මිලියන 100ක ආයෝජනයක් ආවම මේ ෆැක්ටරිය හදන්න ගොඩක් දේවල් අපි ආයෙ පිටින් ගේන්නේ. හැබැයි ඩොලර් මිලියන 20ක ආයෝජනයක් ඇවිල්ලා මිනිස්සු 5000කට රස්සාවල් දුන්නොත් ICT සෙක්ටර් එකේ මොකද කුඩු වියදමක් යන්නේ නැහනේ. තියෙන බිල්ඩින් එක රෙන්ට් කරලා ඒකට කම්පියුටර්ස් ටික අරන් දීලා සර්වර්ස් ටික අරන් දීලා එතනින් පටන් ගන්න. ඒතකොට අපි හිතමු ඒ 5000කට ලක්ෂයක් නැත්නම් ලක්ෂකමාර ගන්න සමහර ලක්ෂ දෙකක් වගේ පඩි දීලා අවුරුද්දක් තුරා යනකොට ඒ මිනිස්සු ඩොලර් මිලියන 25 30ක් විතර ඉකොනොමි එකට ඇඩ් කරනවා. මොකද ඒතර මට පඩි හම්බුණා මම මොක වියදම් කරනවා. ඒතර ඩොලර් මිලියන 100ක් වියදම් එක්ස්පෝර්ට් කරන එකේ උපරිම ශ්‍රම පර්සන්ටේජ් එකෙන් 10%ක් 15%. ඊට වඩා මෙතනින් එනවා මිලියන 10ක් නැත්නම් 10ක් විතර ගෙනල්ලා. ඒතර අපි හරි හැම FDI එකම එක විදිහට මනින් නරකයි. ඒතර ඇත්තටම බලන්න ඕනේ ඉකොනොමික් කන්ට්‍රිබියුෂන් එක කියලා. අපිට වාසි සහගත විදිහට ආර්ථික දායකත්වය. එතකොට මේ ICT වගේ සර්විස් පැත්තෙන් ඒ කියන්නේ සේවා පැත්තෙන් අංශයෙන් මේ ලොකු තොරණයක් එනවා. මම එහෙම කියලා දුක් මහන්සියෙන් අපි මෙතනට ආපු ඇපරල් ශේස්ත්‍රය රබර් ශේස්ත්‍රය වගේ ඒවා මේ හැලුවට ලක් කිරීමක් හෝ අඩු මේව කිරීමක් නෙමෙයි කරන්නේ. මොකද ඒවත් අවශ්‍යයි. රයිට්? මොකද අපේ ස්තරයක් ගත්තම හැමෝම එක තැනක නැහැනේ. හැමෝගෙම දක්ෂතා එක තැන නැහැනේ. හැමෝගෙම ප්‍රවණතා එක තැන නැහැනේ. ඒතර අපිට ඒ ස්තරවලට අවශ්‍ය විදිහට අපේ ආර්ථිකයක හැඩගස්ස ගන්න ඕනේ. එතකොට මේ ICT එක අපි උඩට ගේනවා. නැත්නම් වෙන්නේ මේ වගේ දැනුමක් එහෙම නැත්නම් කුසලතාවයක් තියෙන පුද්ගලයෙක් හරි ඊසියෙන් යන්න පුළුවන්. මොකද මෙහි ජොබ් එකක් නැත්නම් ඇමරිකාවට ගියත් එංගලන්තයට ගියත් සිංගප්පූරුවට ගියත් එකම කෝඩින් නේ කරන්නේ. අපි එකම මුද්‍රාංකනේ ලියන්නේ. කාලයක් තිස්සේ දකින්න දේ අත්දකින්න දේ බොහෝ පිරිසක් අර ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබලා මේ ඒක රටට දායකත්වයක් දෙන්න විදේශ රටවලට ගිහින් දායකත්වයක් දෙන අපිත් බොහොම ආඩම්බරෙන් කියනවා මේ මෙතන ඉන්නේ අපේ ශ්‍රී ලාංකිකයෙක් නාසා ආයතනයේ පවා ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා සහ මේ ලෝකේ ප්‍රධාන පෙළේ ප්‍රමුඛ පෙළේ තැන් වල ඉන්නවා. හැබැයි අර ඔවුන් රටේ නම ගෙනියනවා. හැබැයි රටේ ජාතික ආර්ථිකයට මේකෙන් දායකත්වයක් ලැබෙනවද කියන දේ ප්‍රශ්නය. ඒකට තමයි අපි ඇත්තට මේකින්ද තමයි අපි රටේ ඒ අවකාශය නිර්මාණය කරන්න. ඉතින් අවකාශ නිර්මාණය කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි ආයෝජකයන් ගේන්න පුළුවන් වෙනවා. ඉතින් ආයෝජකෙක්ව ඒගොල්ලෝ ආවයින් පස්සේ ටැලන්ට් පූල් එක නැත්නම් අවශ්‍ය ශ්‍රම බලකාය හදනවා. නැත්නම් අපි ශ්‍රම බලකාය හදලා කියනවා බලකාය තියෙනවා එන්න. මෙන්න මේ ටික අපි කරලා දෙනවා. ඊට පස්සේ අපි නෛතිකය පැත්තෙන් data protection IP law ඒ ටික ඔයවත් දෙනවා. හොඳ. ඔබතුමන් සඳහන් කරන දේ බොහොම වටිනවා. නෛතික පැත්ත, නීතිමය පැත්ත. දැන් ආයෝජකෙක් රට දෙනකොට නීතිමය පැත්තත් සෑහෙන බලනවා. දැන් අපේ අධිකරණ පද්ධතිය අපි කාලයක් තිස්සේ දකිනවා. ඒක සමහර විට නඩු ප්‍රමාණය වැඩි වීම හින්දා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අධිකරණ සීමා සහිත හින්දා වෙන්නත් පුළුවන්. නඩු කල් යනවා. බොහෝ කාලයක් ගත වෙනවා මේ නීතිමය කටයුතු කරන්න. ආයෝජකයෝ මේ වගේ තත්ත්වයක් තියෙන තැනකට ඒවිද? මොකද්ද මොන හරි වෙනස්කමක් කරන්න බලාපොරොත්තු වෙනවා? නදීත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඒ සමහරවිට නඩුවල තීන්දුව වෙන කාලයම එක ප්‍රශ්නයක් හෝ එක තැනක් නෙමෙයි අර විවිධ බොටල් නෙක්ස් වලින් වෙන්න පුළුවන්. සමහරවිට යට පද්ධතියේ
ඇතිවෙන්න අපිතු මේ ඒ දාන කොට්ටාශය හරි කොහෙද හරි තැනක ඇතිවෙන්න ජජස්ලයි ඉක්මනට අහන්න පුළුවන්. හැබැයි අපීල් එකට ගියාම සමහරට හිර වෙන්න පුළුවන්. ඊළඟට ආයෝජකයන් පැත්තෙන් කොහොමද රිසෝල්ව් කරගන්න කියන. ඇත්තටම ඔය අපේ මේ ශ්‍රී ලංකා ඉන්වෙස්ටර් ෆෝරම් එකේ එක මේ ඩිස්කෂන් එකක් තිබුණා මේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඇමතුමත් එක්ක. එයාමතුමා ඇත්තටම very clearly articulate කරා කොහොමද අපි රටේ තියෙන අධිකරණ පද්ධතිය ප්‍රතිව්‍යුහගත කරන්නේ සහ ඒකේ කොහොමද දැනට තියෙන ප්‍රශ්න සහ bottlenecks අයින් කරන්න කියලා. ඒ වගේම ඇමතුමා කතා කරපු එක දෙයක් තමයි අපි මේ ආයෝජකයන්ට එන ප්‍රශ්න. ඒ කියන්නේ යම් නිශ්චිත කාල සීමාවකදී විසඳන්න පුළුවන් වෙනවා. මොකද ගොඩාක් වෙලාවට ආයෝජකයන් ඇවිල්ලා කැමති නැති දේ තමයි ආවිල්ලා නඩුවක් හරි මොකක් හරි නඩු මගට ගියොත් ඒක මාසයක්ද මාස 3ක්ද අවුරුදු 3ක්ද දන්නේ නැහැ. සමහර ඊට වඩා ලොං වෙන්න පුළුවන්. ඉතින් අපි එතන අමතුමත් එක්කත් කතා කරලා අමතුමා මේකට මේ මූලිකත්වය දීලා කරන්නේ මේ ආයෝජකයන්ට වෙනම අධිකරණ පද්ධතියක් හදන්න. එතකොට ආවොත් ප්‍රශ්නයක් වුණොත් ප්‍රශ්න වෙනවා. නැත්නම් හැම වෙලෙම සමහරට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රශ්න ඉන්න බලාගෙන ඉන්නේ නැහැ. උනාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක නිශ්චිත කාල ප්‍රමාණයකදී ඇත්තටම විසඳලා දෙන්න පුළුවන් වෙනවා. ඒතර ඒකේ වාසිය තමයි අර අපේ ලංකාවේ අපි ease of doing business ගැනත් අපි එහෙම කතා කරනවනේ ගොඩක්. ඒතර ඒකෙත් සෑහෙන ඉස්සරහට තොරණයක් වෙන්න, ඔය ඉස්සරහට ගමන් කරන්න ලොකු රුකුලක් වෙනවා. ඉතින් ඒකත් එතන ඇත්තටම අවශ්‍යයි. ඒතර ඒ නෛතික පද්ධතිය ඒක වෙන එක ඕනේ. එතකොට අපි ආපහු ඇවිල්ලා ඉතුරු පැති දෙන කතා කරොත් එහෙම පොඩ්ඩක් ඉක්මනට නජිත් අනිත් පැත්ත තමයි අපි ටුවරිසම් පැත්ත. මේ දැන් අපේ ලොකු කතිකාවල් යනවා මේ ආර්ථිකය කොහොමද ණය බර ගෙවන්නේ කොහොමද ඒ ටික. ඉතින් ටුවරිසම් පැත්තෙන් අපිට ඩොලර් බිලියන 4ක් විතර හම්බුණා 2019 මේ 2020 මේ කොවිඩ් වසංගතයෙන් ඉස්සලා. දැන් ඒක ඇත්තටම බිඳුවට බහැලා. ඒ වගේ ලොකු අපි වගේ දලදේශීය ආර්ජනය ඩොලර් බිලියන 80ක් විතර වෙන රටකට ඒක ලොකු ගාණක්. ඉතින් දැන් අපි බලන්න ඕනේ මේ කොවිඩ් වසංගතයට පස්සේ මොකක්ද අපේ ඉලක්කය? මේක නම් ටිකක් ඇග්‍රෙසිව් වෙන්න පුළුවන් නැත්නම් අමාරු ඉලක්කයක් වෙන්න පුළුවන්. හැබැයි ඩොලර් බිලියන 6ක් 8ක් අතරවත් අපි බලන්න ඕනේ 2025 වෙනකොට ආපහු ඒ තන්නුවට ගන්න. මොකද ඒ තන්ට ගත්තොත් තමයි අපිට මිලියන 4ක විතර ටුවරිස්ලා ගෙන આવොත් ඒතර හොටෙල් හදන්න ආයෝජනය එන්න වෙනවා. ඊට පස්සේ දැන් හොටල් කාමර ප්‍රමාණය වැඩි කරනවා. කාමර ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ රෙස්ටොරන්ට් වැඩි වෙනවා. අපි බැලුවොත් එහෙම මේ ඩච් හොස්පිටල් එකේ තියෙන මොකද්ද මේ හොලන්ද රෝහලේ තියෙන මේ ක්‍රැබ්ස් ප්ලේස් එක දැන් එතනට සාමාන්‍ය ලංකාවට එන ටූරිස්ට්ලාගෙන් 5% විතර එනවලු. ඉතින් ඒ වගේ තැන් තව ගොඩක් ඕනේ. ඒ කියන්නේ රෙස්ටොරන්ට්ස් පටන් ගන්නද නැත්නම් ඊට පස්සේ එන්ටර්ටේන්මන්ට් රයිට් තැන්ද ඊළඟට තීම් පාක්ස්ද වගේ ගොඩාක් ඔපචුනිටිස් එනවා මේ ආයෝජන පැත්තෙන් ටුවරිසම් පැත්තෙන්. ඊළඟට එක තමයි අර ඇග්‍රි ප්‍රොසෙසිං. දැන් මේ මොකද අපි රටක් දියුණු වෙනකොට අපිට හැමෝම මතක කරගන්න බෑ. මං කිව්වා වගේ එක ස්තරවල ඉන්නවනේ. එතකොට දැන්ට පොළොවත් එක්ක ගැටෙනවා 50-60ක් විතර කට්ටිය සුඩුව හෝ වක්‍රාකාරව. ඒ කියන්නේ පොළොව කිව්වම මාළු අල්ලීම සිට වීග විතන දක්වා ඔක්කොම ටික. ඉතින් ඒගොල්ලෝ අමතක කරන්න බෑ. අපි ඒගොල්ලන්ට ඒ ගමනේ යන්න ඕනේ. දැන් අමාරු හෝ මේ පියවරක් තියලා තියෙනවා ලංකාව මේ කාබනික පොහොර භාවිතයෙන් උපරිම පැත්තට ගිහිල්ලා ඒ පැත්ත ෆෝකස් කරන්න. අමාරු කර්තව්‍යයක්. ඔඩේෂස් ටාස්ක් එකක් අපි කිව්වොත්. හැබැයි ලෝක ප්‍රවණතාව දැන් ලෝක ප්‍රවණතාව ඒක තමයි කියන්නේ. ලෝක ප්‍රවණතාව බැලුවොත් එහෙම ගොඩාක් දියුණු රටවල තනිකර ඕගනික් පැත්තට යනවා. ඉතින් ඒ වගේ ඕගනික් ගන්නකොට සාමාන්‍යයෙන් වැඩිපුර වියදමකුත් යනවා. මොකද ඒක හැදීමට යන වියදම අරෝමිය බැලුවම ඒකවල අපිට එක්ස්පෝර්ට් රෙවෙනියු වලින් ඇත්තට ලොකු පාණක් ගන්න පුළුවන්. ඔබතුමා විශ්වාස කරනවද දැන් මේ කාබනික ගොවිතැනට අපේ ගොවියෝ යොමු වුණාට පස්සේ දැන් ලැබෙන ආදායම වැඩි වෙයිද? කොහොමද ඒ තත්ත්වය? දැන් අපි දන්නවා ලෝකේ නම් ඔය කාබනික ආහාර වලට ඕගනික් ෆුඩ්ස් වලට එහෙම ලැබෙන්නේ ලොකු ඉහළ මිලක්. ඒ මිල අපේ ගොවියට ලැබෙයිද ඔය කාබනික වගාවට ගියොත්? ලැබෙන්න ඕනේ. මොකද ඒක ට්‍රිකල් ඩවුන් වෙනවනේ අපි කියනවානේ. ඒ කියන්නේ සුපර් මාකට් එකට ගිහලා අපි US වල යුරෝප් වල ගන්නවන සාමාන්‍ය පණකට ගාණ වැඩි. ඒතකොට ඒක ගේන්නේ කොහෙන්ද කියලා ඒ වගේ බැලුම් බලුවම ඒතකොට අපිට අවශ්‍ය මුදල ඒ කියන්නේ යම් හෝ පරිමාවක් වැඩි වෙන්න ඕනේ. දැන් මේ ලැබෙන බෙනිෆිට් එක ගොවියට ලැබෙන මූල්‍යමය බෙනිෆිට් එක විතරක් නෙමෙයි.
ඇත්තටම අපි මේක හරියට කරොත් සොසයිටි එකට හම්බ වෙන බෙනිෆිට් එක ගැන අපි ඇත්තටම කතා කරනවා අඩුයි. මොකද වකුගඩු රෝගයට ස්ථිර ඒක පැත්තක් විතරයි. රයිට්. ඒ කියන්නේ වකුගඩුද අපි බොන වතුරද අපි කන කෑමද ඒකේ කොච්චර තෙල් බේත් තියෙනවද ඒකේ පෝර ඒවා අපි කොහෙවත් බලන්නේ නැහනේ. ඒතර අපිට සෞඛ්‍ය සම්පන්න තියනනම් අපිට වයසට යනකොට ලෙඩ රෝග අඩු වෙනවා නම් රටට බරක් වගේම තමුන්ගේ සාක්කුවට බරක් හිත ඇවුල් වල අඩුවීම රටට තියෙන මෙඩිකල් එක්ස්පෙන්සස් අඩුවීම සෞඛ්‍ය ආරක්ෂිත ජනගහනයක් ඉදීම ඒ ඔක්කොම එනවා. ඒවා සමහර ඒවා ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් පැත්තෙන් එනවා. ඉතින් මේ වගේ දේවල් කරපු රටවල් තියෙනවා. තියෙන්නේ අපි ඒ විදිහටම හෙමින් කරනවද නැත්නම් අපි ඉස්සලාට පිම්ම පයින් බලනවද කියන එක තමයි තියෙන්නේ. අමාරු වැඩක්. හැබැයි කරොත් හොඳට බෙනිෆිට්ස් තියෙන වැඩක්. අර ඔබතුමන්ට තියෙන අත්දැකීමුත් එක්ක දැන් ඔබතුමන්ට බොහෝ අත්දැකීම් තියෙන රටවල් වල සංචාරය කළ සහ ඒ රටවල් වල විවිධ ව්‍යාපෘති දියත් කළ දැන් කාබනික ගොවිතැනට ගිය රටවල් දියුණු වෙලා තියෙනවද කොහොමද? දැන් එහෙම ප්‍රතිලාභ ලබන රටවල් තියෙනවද ලෝකේ? කාබනික ගොවිතැන හැම රටේම තියෙනවා. ඒ කොයි ප්‍රමාණයට තියෙන කියන එකයි තියෙන්නේ. දැන් හැම වෙලෙම නජිත් රටක් හරි මොකක් හරි වගේ ප්‍රතිපත්තියක් ගත්තම අපි කියනවා පුෂ් පුල් කියලා. පුෂ් කියන්නේ ප්‍රතිපත්තිමය පැත්තෙන් ඒක අපි කියනවා මේක කරන්න කියලා. පුෂ්. පුල් කියන්නේ පාරිභෝගික පැත්තෙන් කියනවා මට ඕගැනික් කෑම ඕනේ. ඒකින්ද වවන මිනිස්සු වවනවා. දැන් ගොඩක් රටවල් වල උනේ ඒ ඔය වේව් එක ආවේ පුල් පැත්තෙන්. අවශ්‍යතාව මතුවුණා. ඒ කියන්නේ පාරිභෝගිකයා බලලා නැත්නම් YouTube එකේ බලලා කියනවා ඇත්තටම ඕගැනික් කෑවත් හොඳයි. ඊට පස්සේ වෛද්‍යවරුලා කියනවා මේ ඕගැනික් වල මේ බෙනිෆිට්ස් තියෙනවා මේව කන්නේ කොහම. දාලා කියනවා රයිට් මට ගාන පොඩ්ඩක් වැඩි වුණත් දැන් සුපර් මාකට් එකේ මට ගන්න පුළුවන්. දැන් මේ මම කියන්නේ බටහිර පැත්තේ. එහෙමම වෙන්න ඕනේ නැහැ මෙහි ගාන වැඩිම පුළුවන්. එතකොට මොකද එතන ගාන වැඩි වෙන හේතුව සප්ලයි එක අඩු හින්දා. එතකොට දැන් පුල් එක තියෙනකොට මිනිස්සු වවන්න පටන් ගන්නවා. right? දැන් මේ පැත්තේ අපි කරන්නේ පොලිසිමය තීරණයක් කරන් තියෙනවා ඕකේ මේක කරන්න ඕනේ. දැන් ඒක ඉම්ප්ලිමන්ට් කරන විදිය හරියට හදා ගන්න ඕනේ. අන්න ඒකයි එතන ඉම්පෝටන්ට් දේ. කොහොමද අපි ඒක ඉම්ප්ලිමන්ට් කරන්නේ? මොන ස්ටෙප්ස් වලින් ඉම්ප්ලිමන්ට් වෙන්න ඕනේ? මොන පැති වලටද එකපාර යන්න පුළුවන්? මොන පැති වලද මේ ක්‍රමයෙන් යන්න ඕනේ? ඒක අපි බැලන්ස් කරගන්න ඕනේ. ඒ බැලන්ස් කිරීම විශේෂයෙන් දෙන්න මොකද මම කෘෂි විශේෂයෙන් දෙන්නේ නෙමෙයි. ඉතින් ඒක සමහර ඒවා මම කිව්වා වගේ එකපාරටක් ගාලා යන්න පුළුවන්. අනිත් ඒවා ක්‍රමයෙන් යන්න පුළුවන්. අනිත් ඒවා සමහරලාට බැරි වෙන්න පුළුවන්. අපි තුම එක්ස්පෝර්ට් කරන මල් වගේ ඒවා බැලුවොත් ඒවට නිශ්චිත දේවල් දාන්න ඕනේ. මල් පිපෙන්න නිශ්චිත තෙල් බේතක් ගහන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ඒ රටෙන් ඒක ගන්න නැහැ. ඒ වගේ ඒවාට අපි ඒ විදිහටම අවකාශ දෙන්න ඕනේ. එතකොට අනිත් පැත්තෙන් සමාජය අතරේ තියෙන මේකක් අනේ අපි කන බොන දේ වසවිස නැතුව කන්න ඕනේ කියලා. ඉතින් අර පුෂ් පුල් එක හරියට ආවොත් මේ වගේ දෙයක් ලංකාවේ කියලා කියන්න ඇත්තටම මම හිතන්නේ කරගන්න පුළුවන්. හර ඔබතුමන් කියාගෙන ආපු දේ දැන් දියුණු වෙන්න ඕන ක්ෂේත්‍ර ඉදිරි වසර 10 දී තමුණාද තියෙන්නේ? තව පැත්තෙන් බැලුවොත් එහෙම අපිට තියෙන සර්විස් සෙක්ටර් එකයි, ඒ කියන්නේ තවදුරටත් තාක්ෂණ නොවන සර්විස් සෙක්ටර් එකයි, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එහෙම නැත්නම් යටිතල පහසුකම් කියන එක. මොකද ඉකොනොමි එකක් ඩබල් වෙනකොට ගොඩක් කට්ටිය නගරට එනවා. තමුන්ට අතර සල්ලි ටිකක් හම්බුනවා අලුතෙන් ගෙයක් හදන්න, ෆ්ලැට් එකක් හදන්න ඒ ටික අවශ්‍ය වෙනවා. මිනිසුන්ට යන්න කාර් එකක් ගත්තම පාරවල් තියෙන්න ඕනේ, සැහැල්ලු දුම්රිය තියෙන්න ඕනේ, දුම්රිය ඉලෙක්ට්‍රිෆයි වෙන්න ඕනේ. ඉතින් ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පැත්තෙන් ලොකු මේකක් තියෙනවා. ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ලංකාවේ පැත්තේ හදන වගේම පෝට් සිටි එකත් ඒ වගේම නිර්මාණ ගොඩක් වෙනවා. ඒ කියන්නේ මික්ස් ඩෙවලොප්මන්ට් තියෙනවා, ඔෆිස් බිල්ඩින්ග්ස් තියෙන්න ඕනේ, එන්ටර්ටේන්මන්ට් තියෙන්න ඕනේ, ගෙවල් තියෙන්න ඕනේ, සමන්ත්‍රණ ශාලා තියෙන්න ඕනේ, හොස්පිටල්ස් තියෙන්න ඕනේ. ඒ වගේ බලුවොත් එහෙම බිල්ඩර් ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් කරන අය මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට නැත්නම් කොන්ට්‍රැක්ටිං කරන අයට ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා මේ පැත්තේ. ඊළඟට තමයි ඇත්තටම පෝට් සිටි එක වගේ එකක් ආවයින් පස්සේ ඒකේ නීතිමය ව්‍යුහය තුළ මේ දකුණු ආසියාවේ හෝ ඊස්ට් ඇෆ්‍රිකාවල කම්පනීස් වලට රීජනල් හෙඩ්ක්වෝටර්ස් වගේ හදන්න ලොකු පහසුවක් තියෙනවා. මොකද ඒකේ නීතිම රාමයෙන් තව ඉස්සරහට මේ ඉවෝල්ව් වෙන්න ඕනේ. මොකද මේක අර රටේ මේ දැනට මූලික සැලැස්මක් තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. මේ රටේ නීති උනත් 21 සැරයක් කොහෙද දැන් සංශෝධනලා තියෙනවා. ඒ වගේ මේකත් ලිවිං බ්‍රීදිං. ඒ කියන්නේ මේක යන්න වෙනස් වෙන්න ඕනේ. අවශ්‍ය පැත්තකට විදියට වෙනස් වෙන්න ඕනේ. මොකද අපි මේ ස්ටෙප් එකක් ගත්තම තව කවුරු තව ස්ටෙප් එකක් ගන්න. ඒතර බලන්න ඕනේ අපි කොහොමද කරට කර ඉන්නේ. ඩුබායි, ලංකාව, සිංගප්පූර්, ලබුවන් වගේ එක බලලා
අපි ඒගොල්ලන්ත් එක්කම හැම වෙලෙම ඩිරෙක්ට්ලි ෆයිට් කරන්න ඕනේ. අපි බලන්න ඕනේ මොනවද අපිට ගන්න පුළුවන්, මොන සෙක්ටර්ස්ද ගන්න පුළුවන්, ඒකට අවශ්‍ය නීති පද්ධතිය කොහොමද හදන්නේ කියලා. අර උපක්‍රමශීලී වෙලා උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඇත්තටම හරි නේද? එතකොට එහෙම පැත්තෙන් බැලුවම මේ අනිත් සර්විස් සෙක්ටර් එකට ඇත්තටම අපිට මේ ගොඩාක් ඔපචුනිටි එකක් තියෙනවා. ඉතින් ඒ සෙක්ටර් එකත් අපි බලන්න ඕනේ. අපි ඉතින් බැංකින්, ඉන්ෂුරන්ස්, ප්‍රයිවට් ඉක්විටි ඒ වගේ සෙක්ටර්ස් අපි බොහොම අඩුවෙන් කවර් කරලා තියෙන ඉන්න පාස්. ඉතින් මේ සෙක්ටර්ස් වලට ඒකත් එක්ක තව තොරණයක් එනවා. ඉතින් ওই ටික ඔක්කොම આવොත් අපිට රටේ යන්න පුළුවන් ඉලක්කය කරන්න ඕනේ. හැබැයි ඉතින් ඔය අපි කතා කරේ verticals හයනේ. ඒ වුණාට අපි ease of doing business එක cost එක අඩු කර ගැනීම සහ අපේ competitiveness එක තියා ගැනීම කියන තුන ඒක අමතක කරන්න බෑ. මොකද ඒක උඩ තමයි මේ ඔක්කොම හදන්න පුළුවන්. ඒක අනිවාර්යම වෙනවා. පැහැදිලි. එතකොට සහ දේශපාලන මේ ස්ථාවර භාවයත් වටිනවා. හොඳයි. මේ සියලු කරුණු කාරණා ආයෝජන හිතකර පරිසරයක් ඇති කරන්න දායක වෙවි. අපි විශ්වාස කරන දැන් මෙතුමාගේ දැක්මක් තියෙනවා, ආයෝජන මණ්ඩල සභාපතිතුමන් විදිහට රජයේ දැක්මක් තියෙනවා, රටේ දැක්මක් තියෙනවා. ඒ දැක්ම රට ඉදිරියට ගෙන යන දැක්ම අවුරුදු 10ක් ඇතුළත අපේ ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදිතය දෙගුණයක් කිරීම තමයි අපේක්ෂාව. මේ සියලු දේ අපිට පමණක් නෙවෙයි අපේ අනාගත පරපුරට. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. අද දවසේ බොහෝ දේවල් කතා කළා. තව වෙලාව තිබ්බනම් අපිට තවත් බොහෝ දේවල් කතා කරන්න තිබ්බා. ස්තුතිවන්ත වෙනවා ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමන්ට සංජය මොහොට්ටාල මහත්මයා. අපි සූදානම් අද දවසේ ඔබේ නිවසින් සමුගන්න. යලිත් ඔබ මුණ ගැහෙන සූදානම් හෙට උදෑසන 7ට. සුබ දවසක්.